නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර කුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කස්සරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 293 තම්මැන්නා ගම තඹුත්තේ ගම පදිංචි පින්වත් ඩී.එම්. සමන්ත දසනායක පින්වත් මහත්මයා විසින් තමයි අද උදාර ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නේ. පින්වත්නි, අද දවසෙත් අපි විශේෂයෙන් මේ දිනුල අපි කතා කරමින් හිටියේ සම්බුදු සිත කස්සරිය වැඩසටහන යටතේදී සර්වඥයන් වහන්සේගේ දසබල ඥානයක් වන අනේක ධාතු නානා ධාතු ලෝකං යථාභූතං පජානාති කියන මේ අනේක ධාතු ස්වභාවයන්ගෙන් නානා ධාතු ස්වභාවයන්ගෙන් හටගත්තු මේ නානා ස්වභාවයෙන් යුතු ලෝකයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. අපි පිළිබඳව මම හිතන දේශනා 24ක් පුරාවට අපි කරුණු කාරණා බොහෝ කතා කළා. අද මේ සම්බන්ධයෙන් අවසන් දේශනාව මම කල්පනා කළා මේ සියලු ලෝකයන් විනාශ වෙන දවසක් එනවා පින්වත්නි. ඒ විනාශ වෙලා යද්දී කුමක්ද සිදුවෙන සිදුවීම කියලා පැහැදිලි කරන්න තමයි අද දවසේ මම සූදානම් වෙන්නේ. මේ සම්පූර්ණ අපි ඉන්න ලෝකය විනාශ වෙලා යන ආකාරය බුදු නෙතින් දකිනවා පින්වත්නි. හැබැයි මේ ලෝකේ විනාශ වෙලා ගියාට සත්‍යයගේ පැවැත්මේ අවසානයක් නැහැ. කුමක් නිසාද? මේ සියලු සත්‍යෝ පවතින්නේ යම් හේතුවක් මත. ඒ තමයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි. මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි පවතිනකම් බාහිර ලෝකයේ කොයි අයුරින් කුමනාකාරයකට වෙනස් වෙලා විනාශ වෙලා ගියත් ඒ සත්‍යයාගේ පැවැත්ම පිණිස ඒ සත්‍යයා කර්මානුරූපව සකස් වෙන විදියක් තියෙනවා. ඒක කර්මානුරූපවයි සිද්ධ වෙන්නේ. කර්මානුරූපව සකස් වෙන විදියක් තියෙනවා. කර්මානුරූපව ඒක පවතින විදියක් තියෙනවා. අන්නේ ධර්ම න්‍යාය තථාගත බුදුරජාණන් වහන්සේ විතරයි දකින්නේ. අහෝ ආශ්චර්ය පින්වත්නි, මේ ලෝක විනාශය කියලා විවිධ අදහස් පළ කරමින් ලෝකේ මිනිස්සුන්ගේ මේ මොළගඩි සෝදන කාලේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහිච්ච කෙනෙකුට කොච්චර සිතට අස්වැසිල්ලක්ද? මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් නම් කොච්චර ජීවිතේට අස්වැසිල්ලක්ද පින්වත්නි. ඉතින් අද දවසේ මම ඔබට මේ සුන්දර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විස්තර කළ දෙන්න තමයි කටයුතු කරන්නේ. මේ දේශනාවේ නම තමයි පින්වත්නි සත්ත සූර්යයක් ගමන සූත්‍රය. ඉරවල් 7ක් නැගීම. ඔබට මතක ඇති මේ ලෝකයේ මේ හටගන්න හැටි අපි අක්කන් සූත්‍රයෙන් කතා කළා. ඒතර ඒ වගේම තමයි ඔබට මතක ඇති මේ මහා මනුස්ස ලෝකයේ වාසය හටගෙන බ්‍රහ්ම ලෝකේ හටගන්න හැටි. ඒතර මේ ලෝක ටික ටික හටගන්න ස්වභාවය. ඒතර අද දවසේ අපි මේ දේශනා ඇසුරින් පින්වත්නි අපි කතා කරනවා. ඒ වගේම ඔබට මතක ඇති අංගුත්තර නිකාය පළවෙනි දේශනාවේ මේ දේශනාවක තියෙන අංගුත්තර නිකාය පළවෙනි පොත් වහන්සේගේ මේ චූලනිකා ලෝක ධාතුව ගැන ඉරවල් 1000ක්, හඳවල් 1000ක්, පෘථිවිතල 1000ක්, දඹදිව්තල 1000ක් ගැන විස්තර වෙන සුන්දර දේශනාව මතක ඇති ඔබට. පින්වත්නි,
ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ විශාලාවේ අම්බපාලී වනයේ වැඩ වාසය කළේ. එදා බුදුරජාණන් වහන්සේ මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා අමතා වදාලා. ඒ භික්ෂූන් පින්වතුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරයෝ අනිත්‍යයි. මහණෙනි හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරයෝ අස්තිරයි. මහණෙනි හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරයෝ අස්වැසිලි රහිතයි. මහණෙනි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සෑම දෙයක් පිළිබඳවම අවබෝධයෙන් එපා වෙන්න මේ කරුණ ප්‍රමාණවත්. නොවැළෙන්න මේ කරුණ ප්‍රමාණවත්. කලකිරෙන්න මේ කරුණ ප්‍රමාණවත්. නිදහස් වෙන්න මේ කාරණේම ප්‍රමාණවත් කියන ප්‍රඥාවන්ත කෙනෙකුට නම්. ඔය කෙටි වචන ටික ඇති පින්වත්නි. නුවණ තියෙන කෙනෙකුට. නුවණ අඩු වෙන්න මොකද වෙන්නේ? මේවා විස්තර කරන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි මෙන්න මේ දේශනාවත් ඉස්මතු වෙන්නේ පින්වත්නි. මහණෙනි සිනේරු පර්වත රාජයා දිගින් යොදුන් 84000යි බුදුනෙතින් දකිනවා. කොච්චරද? සිනේරු පර්වත රාජයා දිග කොච්චරද? යොදුන් 84000ක්. පළලින් යොදුන් 84000යි සිනේරු පර්වත රාජයා. මහා සමුද්‍රයේ යොදුන් 84000ක් ගිලිලා තියෙනවා කියන සිනේරු පර්වත රාජයා. මහසයුරින් උඩට යොදුන් 84000ක් උඩට මතුවලා තියෙනවා කියන සිනේරු පර්වත රාජයා. හරි පුදුමයි පින්වත්. එතකොට මේ බුදුනෙතින් දකින මේ ලෝකය බුදු කෙනෙක් කැරෙන්නට සිනේරු පර්වත රාජයා මෙච්චර දිගයි, මෙච්චර පළලයි, මෙච්චර ගැඹුරට තියෙනවා, මෙච්චර උසට තියෙනවා කියලා දකින්න කෙනෙක් නෑ පින්වත්නි. මහණෙනි යම් මේකින් බොහෝ වසර ගණනක්, බොහෝ වසර 100 ගණනක්, බොහෝ වසර දහස් ගණනක්, බොහෝ වසර ලක්ෂ ගණනක් වැස්ස නොවසී නම් එබඳු කාලයක් ඇත්තේය. පින්වත්නි උන කාලයක් එනවා පින්වත්නි. අවුරුදු වසර ගණන්, වසර 100 ගණන්, වසර දහස් ගණන්, වසර ලක්ෂ ගණන් වැස්සක් වෙහි කඳුලක්වත් නැහැ. ඔන්න එහෙම කාල පරිච්ඡේදයක් එනවා පින්වත් මේ පෘථුවියට. තව ඉස්සරහට එක එන්න තියෙන පින්වත්. එතකොට මේ බුද්ධෝත්පාද කාලයේ අවසන් වෙලා ගිහිල්ලා අධර්ම රාග විෂම ලෝභයෙන් සම්පූර්ණ මිනිස්යාගේ සිත යට කරලා මෘග සංඥාව පහළ වෙලා ඊතර පින්වත් මේ ඔක්කොම වෙනසල යන විදිය කියනවා. වැස්ස නොවසින කල්ලි යම් කිසි මේ පැලවෙන ගස් කොළන් ඇද්ද, ඖෂධ ඇද්ද, තෘණ ඇද්ද, සුවිශාල වෘක්ෂ ඇද්ද, ඒ ඔක්කොම වියලිලා යනවා කියනවා. දරුණු ලෙස වියලි යලි හට නොගන්න ස්වභාවයට පත් වෙනවා කියන මොනවද? මේ ගස් කොළන්, ඖෂධ, තෘණ, සුවිශාල වෘක්ෂ වියලි යනවා හටගන්න නැති මට්ටමටම එන දවසක් එනවා පින්වත්නි. මෙසේ මහන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරයෝ අනිත්‍යයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරයෝ අස්තිරයි. එහෙනම් මේ දවස කවදා හරි අපි සියලු දෙනාට මුණ දෙන්න වෙනවාමයි. අපි මොන අනිත්‍ය ස්වභාවය ඉදිරියේ නොසැලුනත්, මොන අනිත්‍ය ස්වභාවය ඉදිරියේ අපි නොසැලී අපි අපේ ගමන ඔහේ සිහිමුලා වෙලා අපි ගියත් මේ අනිත්‍ය ධර්මතාවය ඉදිරියේදී අපට පලා යන්න බෑ. විසඳුම් හොයන්න බෑ මේකට. මේක ධර්මතාවයත් එක්ක මේ ලෝකේ ඉන්නේ. මේක ඉන්නේ කොමක් එකද පින්වත්නි? ධර්මතාවයකුත් එක්ක ඉන්නේ මේ ලෝකෙට. කොහොමද මේ ධර්මතාවය? කියන්නේ මිනිස්යාගේ, දෙවියාගේ, සත්වයාගේ ක්ලේශ වසඟය බලවත් වෙලා ආයතින් ඒ සිත් සතන් නගා හිටවන්න බැරි කාල පරිච්ඡේදයක් එනවා. ඒකත් එක්ක සමගාමීව මේ කාලගුණ දේශගුණික මේ මහ පොළොවේ මේ විපර්යාසයන් ටික වෙන්න පටන් ගන්නවා. ආයතර වළක්වන්න බෑ පින්වත්නි. දැන් අද නම් සිදුවෙන යම් ප්‍රශ්න වලට අපි తాවකාලික විසඳුම් සපය ගන්නවා. මහ පොළොවේ කාලගුණේ, දේශගුණේ මේ ප්‍රශ්න දවසට එදාට తాවකාලික විසඳුම් නැත.
අන්නෙදාට අපි මුණ දෙන්න සූදානම් වෙලා ඉන්න වෙයි. කොහේ ඉඳිද දන්නේ මුණ දෙන්න වෙනවා පින්වත් එතකොට. මහානි හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරය අස්වැසිලි රහිතයි. මහානි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සෑම දෙයක් පිළිබඳවම අවබෝධයෙන් ඉපා වෙන්නට මේ කරුණම ප්‍රමාණවත්. මේකම කෙනෙකුට හිත හිතා ඉන්න පුළුවන් නම් පින්වත්නි තමන්ගේ ආධ්‍යාත්මී මේ සංස්කාර වලට නොඇලෙන්න ඒකම හේතු වෙනවා කියනවා. එන මේ අනිත්‍ය කොච්චර අපි සිහි කළ යුතුද? අස්වැසිලි රහිත බව කොතරම්නම් සිහි කළ යුතුද? තමන්ගේ වසඟේ පවත්වන්න බෑ කියන කාරණේ කොතරම්නම් සිහි කළ යුතුද? නොඇලෙන්න ප්‍රමාණවත්, නිදහස් වෙන්න ප්‍රමාණවත් කියනවා. ඒ නිසා මෙවන් ඉරණමක් උරුම කරගන්න අපට පින්වත්නි සිල්පද ටික රැකගන්න කොච්චර මහන්සි ගන්න ඕනද? අන්නේසේ ඒ නිසා ඔබ රැකගත්තු මහ පොළොව ඔබ රකින්නේ නැහැ ඇත්තටම. සුගතියට ගෙනියන්නේ නැහැ. ඔබ රකින්න හදන මේ භෞතික දේ ඔබ රකින්නේ නැහැ. ඔබ රකින්න පිරිසිදු සීලය, ඔබ සිහි කරන පිරිසිදු ධර්මය ඔබ ආරක්ෂා කරනවා. මහන්නි යම්මයකින් දීර්ඝ කාලයක් ඇවෑමින් කිසියම් කාලයක දෙවෙනි සූර්යෙක් පහළ වෙයිද? ඉබදු කාලයක් ඇත්තේ. දැන් මේ බුදුනෙතට ඔක්කොම විවරයි පින්වත්නි. අනාවරණ දස්සාවි. මහන්නි දෙවෙනි සූර්යාගේ පහළවීම යම් මේ කුඩා නදී, කුඩා විල් සියල්ලම වියලිලා නැත්තර නැති වෙලා යනවා පින්වත්නි. නැත්තර නැති වෙලා යන දවසක් එනවා. මුලින් ගස් කොළ නැති වෙලා ගියා. ඊට පස්සේ මොකක්ද උනේ? දෙවෙනි සූර්යෙක් කියනවා පින්වත්නි. මේ පෘථුවියට දෙවෙනි සූර්යය පහළ වෙනවා. ඒතර මේක බුදුරජාණන් වහන්සේ මේ කාගෙන්වත් අහලා කියන එකක්වත් බය කරන්න කියන එකක්වත් කියන කතාවක් නෙමෙයි. මේක තමයි ලෝකේ සත්‍ය පින්වත්නි. මේ සත්‍ය දකින්නයි බුදුරු පහළ වෙන්නේ. මේ සත්‍ය දකින්නයි බුදුරු පහළ වෙන්නේ. ඒ නිසා මේ ගැන විශ්වාසය උපදව ගන්න මහන්සි ගත්තොත් උන අවිද්‍යාව දුරු වෙන පටන් ගන්නවා පින්වත්නි. එන ශ්‍රද්ධාව දියුණු කර කර දුරු කළ යුතු අවිද්‍යාවකුත් තියෙනවා පින්වත්නි. ප්‍රඥාව දියුණු කර කර දුරු කළ යුතු අවිද්‍යාවකුත් තියෙනවා. එතන මුලින් කෙනෙක්ගේ බොහෝ විට කෙනෙක්ගේ හිතේ ශ්‍රද්ධාව දියුණු කර කර තමයි අවිද්‍යා අන්ධකාරය නසන්නේ ශ්‍රද්ධාවෙන්. ඒ ශ්‍රද්ධාවට අනුව අවිද්‍යා අන්ධකාරය දුරු කර කර ඉන්නකොට ඊට අදාළ දුරු වෙන තණ්හාවකුත් තියෙනවා පින්වත්. ෂය වෙලා යන තණ්හාවකුත් තියෙනවා. එහෙම වෙද්දි මොකද කෙනෙක්ගේ හිතේ උන ප්‍රඥා ලෝකෙ උපදින්න පටන් ගන්නවා. ප්‍රඥාව කියන්නේ තමන් තුළින් දැක දැක අවිද්‍යා අන්ධකාරය දුරු කරද්දී ඒ හේතු වෙලා ප්‍රතිපදව සකස් වෙච්ච තෘෂ්ණාවක් ඇද්ද ඒක දුරු වෙලා යන කාලෙකුත් එනවා පින්වත්නි. ඉතින් ශ්‍රද්ධාව කියන එක අපි ගොඩාක් දියුණු කළ යුත්තේ පින්වත්නි. හැබැයි බුද්ධ දේශනාව ඇසුරු කර කර භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයම පිරිසිදු අවබෝධය ඇසුරු කර කරයි ශ්‍රද්ධාව දියුණු කරන්න ඕන. මහණෙනි හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරය අනිත්‍යයි. ඒතර කල්පනා කරලා බලන්න පින්වත් දැන් මේ විදිහට දැන් මේ මහා පෘථුවියේ කුඩා නදි ටිකක් හිදෙනකොට මේ ජීවිත වලට කොහොම වෙනවද? මේ ජීවිතත් එක පාට විනාශ වෙන්නේ නැහැ පින්වත්. දැන් නිරේ ඉන්න නිරිසතා ගිනි කුලි කෑවා කියලා සත්වය එතන චුත වෙන්නේ නැහැ නේ පාරට. දැන් මේ ලෝකෙ කොච්චර ඉන්නවද මේ මහා පෘථුවියේ මහා ඝන අයිස් කඳු වලින් පිරුණු ලෝකේ ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ මිනිස්සු මැරෙන්නේ නැහැ නේ පුදුනා කියලා ලෝකේ. ගහක් කොලක් පේන තෙක් මානික නැති වතුර කඳුලක් හොයාගන්න කිලෝමීටර් ගාණක් පයින් යන්න වෙන මේ මහ පොළොව ඉරිතල්ල තියෙන ප්‍රදේශවල කොච්චර මිනිස්සු ඉන්නවද? මැරෙන්නේ නැහැ. සත්තු කොච්චර ඉන්නවද? ඒ කර්මයේ විපාක තියෙන තාකල් ඒ තැන්වල ඉන්න වෙනවා.
කර්මානුරූපව පින්වන්ති ටික 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 ඒ තැන් වලින් චුත වී යන්නේ. ඒක සිදු වෙන විදිහත් අපි දේශනා ඇසුරින් අපි කරුණු එකතු කරගෙන තියෙනවා පින්වත්නි. මේක සිදු වෙන්නේ කොහොමද කියලා. මාන්නේ යම් මේකින් දීර්ඝ කාලයක් ඇවැමින් කිසියම් කාලයක තුන්වෙනි සූර්යය පහළ වෙයිද? එමුදු කාලයක් එනවා. මහණි තුන්වෙනි සූර්යාගේ පහළ වීමෙන් යම් මේ මහා නදීහු ඇද්ද? ගංගා, යමුනා, අචිරවතී, සරබු, මහී අර වගේ මහා ගංගා මොකද වෙන්නේ පින්වත්නි එතකොට? තුන්වෙනි සූර්ය පහළනකොට සිඳි සිඳි වියලි යන්න පටන් ගන්නවා පින්වත්නි. දරුණු ලෙස වියලිලා යන්න පටන් ගන්නවා. කුමක් එක්කද පින්වත්නි? තුන්වෙනි සූර්යයා පහළ වෙනකොට. මේ අපි ඉන්න පෘථුවියට මේක වෙනවා පින්වත්නි. හාඬල වැඩක් නැහැ. හූලල වැඩක් නැහැ. මේක තමයි සත්‍ය. එවන් සත්‍යයක් සිහි කර මොකද්ද කියන්නේ? පින්වත් මහණේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සංස්කාරය අනිත්‍යයි. මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් සංස්කාරය අස්වැසිලි රහිතයි. අස්තිරයි. අස්වැසිලි රහිතයි කියන්නේ මේ බාහිර ලෝක දේවල් වලින් නිසා අපි කොච්චර සැනසෙන්න හැදුවත් මේ தත්ත්වයට කවදා හරි පත් වෙනකොට මොකද වෙන්නේ? ඒ වගේන් අපිට සැනසෙන්න බැරුව යනවා. ඒකයි අස්වැසිලි රහිතයි කියලා කියන්නේ. මහාන හේතු ප්‍රත්‍යයෙන් හටගත් සෑම දෙයක් පිළිබඳවම ඒ නිසා අවබෝධයෙන් එපා වෙන්නට, කලකිරෙන්නට, නොවැළෙන්නට, ඒකින් හිත නිදහස් කරගන්නට ඕකම ප්‍රමාණවත් කියනවා. මේකම ප්‍රමාණවත් කියනවා. මහණෙනි යම් මේකින් දීර්ඝ කාලයක් ඇවෑමෙන් කිසියම් කාලයක සිව්වෙනි සූර්යෙක් පහළ වෙයිද? එබඳු කාලයක් එනවා කියනවා. ඒතර මේ මහා පෘථුවියට සූර්යයා කීයක් පේනවද පින්වත්නි? 4ක් පේනවා. මේක තර්කානුකූලව අපි කල්පනා කර හිටියද ඒක හරියන්නේ නැහැ පින්වත්නි. මේක තමයි ලෝකේ න්‍යාය. මේක ධර්මතාවය ඒක තමයි මේකේ. සත්‍ය ඒක තමයි පින්වත්නි. මහානි සිව්වෙනි සූර්යයා පහළ වෙද්දී මොකද යම් තැනකින් මහා නදීහු උපදින තැන් තියෙනවා. මහා විල්. එනං අනවතප්ත විල, සීහ පපාත විල, රතකාර විල, කර්ණමුණ්ඩ විල, කුණාල විල, චද්දන්ත විල, මන්දාකිනී විල. හරි ආශ්චර්යයෙන් දැන් භාග්‍යතුන් වහන්සේ මේ සියල්ල දකින්න පින්වත්නි. මේ මහා ගංගා දකින්නවා, කුඩා ගංගා දකින්නවා, ඒ මහා ගංගා නදී උපදින විල් ටික දකින්න සියල්ලම ප්‍රත්‍යක්ෂව බුදුනෙතින් දැකලා අවසන්. ආශ්චර්යයි. එතකොට මේ මහා විල් ටිකත් සිඳිලා යනකොට පින්වත්නි කෙසේ ඇද්ද? කල්පනා කරලා බලන්න එතකොට. මේ සියල්ල සිඳි වෙනසි යනකොට දැන් මේ එක ඉරක රස්නේ ටිකක් වැඩි වුණාම අපි ගින්නෙන් පිච්චෙන පිච්චිල්ල ඉරවල් 4ක් පායනකොට පින්වත්නි කොහොම පෙනී ඉඳීද? ඒකට මොකද වෙන්නේ පින්වත්නි? ඒ සත්‍යය ඒ අදාළ කර්මානුරූපව චුත වෙනවා පින්වත්නි. ටික චුත වෙවි යනවා. සියලු දෙනා එකපාර චුත වෙනවා කියලා කියන්න බෑ. කර්මානුරූපව පින්වත්නි ඒක සිද්ධ වෙන්නේ. කර්මානුරූපව සිද්ධ වෙන්නේ ඒක. දැන් නිරේට යන සියලු දෙනා ඒ අදාළ කාල පරිච්ඡේදේ ඒ විදියටම ඉන්නවා කියලා නෑ. ඒ කර්මානුරූපව ඒ තැන්වල ඊට පස්සේ ජීවත් වෙන්නේ. කල්පයක්ම ඉන්නවා ආනන්තරීය පාප කර්ම කරපු කෙනෙක් නා. අනික් කට්ටිය ඊට අඩුයි. ආනන්තරීය පාප කර්මයක් වුණ කල්පයක් ඉන්න වෙනවා. ආය ලේසියෙන් ගැලවෙන්න බෑ. මිසී මහන්නේ හේතු ප්‍රත්‍යයන්ගේ සකස් වූ සංස්කාරයෝ අනිත්‍යයි. හේතු ප්‍රත්‍යයන්ගේ සකස් වූ සංස්කාරයෝ අස්තිරයි. හේතු ප්‍රත්‍යයන්ගේ සකස් වූ සංස්කාරයෝ අස්වැසිලි රහිතයි. අවබෝධයෙන් එපා වෙන්නට, කලකිරෙන්නට, නොඇලෙන්නට. මෙහෙම හිත මේ දේවල් වලින් හිත නිදහස් කරගන්නට. කොහොමද කරගන්න තියෙන පින්වත්නි? මේ අනිත්‍ය සිහි කරද්දි වෙන්නේ කොහොමද? ඒ නිසා මේක මේ අඩදබර කරගෙන
ඒවට තියෙන ඇල්ම නැති කර ගැනීමක් නෙමෙයි පින්වත් මේ තියෙන්නේ. යෝනිසෝ මනසිකාරයේදී යථාර්ථයේ හිතට අරමුණු කරව වාසය කරනකොට ඒ හිතේම බාහිර ලෝකෙට ගැට ගැහෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ ගැට ගැහිම දුර වෙලා යන පටන් ගන්නවා. එන හිතට කොච්චර අපි යථා ස්වභාවය අරමුණු කරවන්න ඕනද? ඇසේ අනිත්‍ය ස්වභාවය, කනේ අනිත්‍ය ස්වභාවය, නාසයේ අනිත්‍ය ස්වභාවය, දිවේ අනිත්‍ය ස්වභාවය, කයේ මනසේ අනිත්‍ය ස්වභාවය නිරන්තරයෙන් අපි හිතට අරමුණු කරවද්දී ඒ හිතේම බාහිර ඇස කන නාසය දිව කය මනසින් බාහිර ලෝකෙට යම් ගැට ගැහුණු බවක් ඇද්දී ගැට ගැහුණු බව ගැලවිලා යන පටන් ගන්නවා. ඒක බලහත්කාරයෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි පින්වත්. ඒව දිහා නොබලා හිටියා කියලා ඒ ගැට ගැහිම එකපාරට නැති වෙන්නේ නැහැ. ඒ ගැට ගැහිම එහෙම නැති වෙන්නේ නැහැ පින්වත්නි. මේක කරන්න තියෙන යෝනිසෝ මනසිකාරය. අතහැරලා කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඒකට තමයි සීලය තියෙන්නේ. ඒකට තමයි සීලේ පැනවි භාග්‍යතුන් වහන්සේ. ඒ කයින් වචනින් මේ දේවල් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. මේ සතුන් මැරීම අතහැරියා. හොරකම අතහරිනවා. වැරදි කාම සේවනය අතහරිනවා. අබ්‍රහ්මචාරී බව අතහරිනවා. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි අතහරිනවා. කේලම හිස් වචන පරුස වචන අතහරිනවා. අන්න අතහරින දේවල් පින්වත්නි. ඒවයි අතහරින්නේ. සීලය කියා ශාස්ත්‍රුන් වහන්සේ විසින් යම් දෙයක් පනවාම අදාලාද ඉස්සෙල්ලම අතහැරලා නිදහස් වෙන්න යම් දෙයක් තියෙනවනම් කයින් වචනින් සම්බන්ධ වෙන්නේ නැතුව ඒ සීලයෙන් තමයි ඒක කරන්න පින්වත්නි. අනිත් ඒවා මොකද වෙන්නේ? අනිත් ඒවා අතහැරලා හිටිය පමණින් හරියන්නේ නැහැ. අනිත් ඒවා යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙන් කරන්න පුළුවන් යම් ප්‍රමාණයක්. ඊට පස්සේ ඉතුරු ටික සිහියෙන්. සිහියෙනුත් කරන්න පුළුවන් යම් ප්‍රමාණයයි ප්‍රඥාවෙන්. ඉතින් මේ දේවල් කිව්වගල සමහර අය ඉන්නෝ නිකන් අර ගෙවල් දොරවල් වල මේ අනිත් අයත් එක්ක කතා කරන්නෙත් නැහැ, සුළු කරන්නෙත් නැහැ. විවිධ ප්‍රශ්න හදා ගන්නවා පින්වත්නි. ඇලෙයිද දන්නේ, අරකක් දන්නේ, මේකක් දන්නේ. ඉරිසියාකම් කරන්න ගියන් ඒකේ අවසානය යන්නේ. දුෂ්ටකම් කරන්න ගියාට පස්සේ ඒ වගේ නම් කිසි අවසානයක් නැහැ. හැබැයි අර වගේ නිකන් ලෝකෙට පේන දේවල් නිකන් කර පුහු චරිත වෙලා වැඩක් නැහැ පින්වත්නි. කයින් වචනින් අතහරින දේවල් වලට තියෙනවා ශාස්ත්‍රුන් වහන්සේ සීලයයි කියලා යම් දෙයක් පනවව දාලා නම් ගෘහ ජීවිතයයිට අන්න සීලේ පිළිහිట్లా ඒ ටික අතහැරලා ඉන්නවා. ඊට පස්සේ අපිට දැන් සීලේ පිළිහිట్లా ගෘහ ගෙදර වසද්දි සීලේ පිළිහිట్లా පැවිදි වෙච්ච කෙනාටත් සිව්පසේ කියන එක අවශ්‍යයි. සිව්පසේ කියන එක අවශ්‍යයි. ත්‍රිවත හරින එක පාඩ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. ඒවා ජීවිතයට සම්බන්ධ කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි සම්මා ආජීවයේ පිහිටා සිව්පසේ එකතු කරගන්න. එහෙමයි තියෙන්නේ පින්වත්. සම්මා ආජීවයේ පිහිටා. දෙවන සීලේ පිහිටා අතහැරිය යුතු සියල්ල සීලේ පිහිටලා යම් දෙයක් අතහැරිය යුතු නම් ඒ සියල්ල ඒ විදිහටම අතහරින්න ඕන. අතහැරලා ඊට පස්සේ සිව්පසයත් එක්ක ඉන්නවා සම්මා ආජීවයේ පිහිටා. ඊට පස්සේ ඊටු ටික ඊට දරු කල්යාණ මිත්‍රය ඇසුරු කරනවා, සත්පුරුෂ ඇසුරු කරනවා, අසත්පුරුෂ ඇසුර අතහරිනවා. සත්පුරුෂ ඇසුරට පැමිණීමෙන් අසත්පුරුෂ ඇසුර අතහරින්න ඕන. ඊට පස්සේ සත්පුරුෂ ඇසුරේ පිහිට සද්ධර්ම ශ්‍රවණය කර අසත් ධර්මය අතහරින්න ඕන. ඊට පස්සේ සද්ධර්ම ශ්‍රවණය කර යෝනිසෝ මනසිකාරයේ පිහිටමින් අයෝනිසෝ මනසිකාරය අතහරින්න ඕන. ඊට පස්සේ අයෝනිසෝ මනසිකාරය අතහැරලා යෝනිසෝ මනසිකාරය පිහිටලා ඊට පස්සේ කුමන කරන්නේ? ඊට පස්සේ කුසලයේ පිහිට අකුසල අතහරින්න ඕන. සති සම්පජන්නේ පිහිට අසතිය මුට්ටස්සතිය අසම්පජන්නේ අතහරින්න ඕන. ප්‍රඥාවේ පිහිට දුෂ්ප්‍රඥ බව අතහරින්න ඕන. මේ විදිහට තමයි කරගන්න තියෙන්නේ පින්වත්නි. එහිමයි මේ නොඇලීම කියන එක නිකන් මූලාරිකව අපිට ඇති කරගන්න බෑ පින්වත්නි. බණ පදයක් අහලා නිකන් අයෝනිසෝ මනසිකාරේ මෝඩකමට දැඟලුවාට මේ ශාසනීය ප්‍රතිඵල ලැබෙන්නේ. ශාසනීය ප්‍රතිඵල ලැබෙන්නේ නිකන් ලෝකෙට පෙන්නලා නිකන් මේ පුහු බවක් ඇති කරගන්න පුළුවන්. මෝඩ සතුටක් ලබන්න පුළුවන්.
මේක හොඳ ලස්සන ප්‍රඥාවන්ත නුවණ ඇතිව ලස්සනට වැදගත් විදියට කරන්න තියෙන වැඩක් පින්වත් මේ ශාසනිකදී. ඒක හරියට හඳුනා ගන්න ඕන. මහන්නේ යම්මේකින් දීර්ඝ කාලයක් කැවෑමින් කිසියම් කාලයක පස්වෙනි සූර්යෙක් පහළ වෙයිද? එබඳු කාලයක් එනවා. මහණෙනි පස්වෙනි සූර්යාගේ පහළවීම මහා සමුද්‍රය යොදුන් 100 ගණන් ගැඹුරටත් දිය පහළට බසී කියනවා. යොදුන් 200 ගණන් ගැඹුරට දිය පහළට බසී කියනවා. යොදුන් 300 ගණන් ගැඹුරට දිය පහළට බසී කියනවා. යොදුන් 700 සරන් ගැඹුරට දිය පහළට බසී කියනවා. මිසී දිය පහළට බැහැලා අන්තිමට මහ මුහුදේ පවා ජලය ඉතුරු වෙන්නේ තල්ගස් 7ක් උසේ ප්‍රමාණයටයි කියනවා. ඒ දියත් තව තව අඩු වෙලා ගිහිල්ලා තල්ගස් 6ක් ප්‍රමාණයට. එක තල්ගහ ප්‍රමාණයට මහ මුහුදේ වතුර ඉතුරු වෙනවා කියනවා. ඊළඟට පුරුෂයන් 7 දෙනෙක්ගේ ප්‍රමාණයට. ඊළඟට ওই විදිහට පුරුෂයන් 6 දෙනෙක්ගේ, පුරුෂයන් 3 දෙනෙක්ගේ, පුරුෂයන් මේක එක පුරුෂයෙක්ගේ උසට ජලය ඉතුරු වෙන දවසක් ඉතුරු වෙනවා කියන මහ මුහුදේ. තව තව ජලයේ සිඳි සිඳී ගිහිල්ලා පුරුෂයෙක්ගේ මහ මුහුදට බැස්සට පස්සේ පින්වත් ඉනහරිය දක්වා විතරයි වතුර තියෙන්නේ. එහෙම දවසක් එනවා. ඊවගේ එතකොට මොකද වෙන්නේ? ධන හිස් ප්‍රමාණයට විතරක් ජලය ඉතුරු වෙන දවසක් එනවා. ගොප්පැටේ ප්‍රමාණයට විතරක් ජලය ඉතුරු වෙන දවසක් එනවා කියනවා. තව කාලයක් ගියාට පස්සේ එනවා කියනවා. හරිනේ උපමාවක් කියනවා සරත් කාලේ, ග්‍රීෂ්ම කාලේ පින්වත්නි. දිය පොද ඇති වැසි වසිනා කල්හි. දැන් ග්‍රීෂ්ම කාලේ අවසන් වෙලා සරත් කාලේනකොට වැහි වහින්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? වැසි ජලයේ ඒ තැන් වලට දැන් ගව කුරවල අන්තිමට ඉතුරු වෙනවා කියනවා. එසේ මහනි මහා සමුද්‍රයේ ගවකුරේන් සෑරුණු වලවල් බඳු වී තැන් තැන් වල ජලයේ සල්ප ඉතුරු වෙවි ඕම් පේන පටන් ගන්නවා කියලා. පස්වෙනි සූර්යයා පහළ වීමෙන් ඇඟිලි පුරුකත් තෙමන ප්‍රමාණ ජලයක්වත් අන්තර මහා සමුද්‍රයේ ඉතුරු වෙන්නේ නැති දවසක් එනවා. එහෙම අනිත්‍ය ස්වභාවයක්, එහෙම සදාතනික දහමක් තියාගෙන අපි ඊර්ෂ්‍යාකම් කරනවා. එහෙම සදාතනික දහමක් තියාගෙන අපි ජීවත් වෙන්න පමණක් තියෙන මහ පොළොවට කෑදර වෙලා මරා ගන්නවා. ජීවත් වෙන්න පමණක් පිළිසරණක් දෙන ගෙයක් දොරක් වෙනුවෙන් මරා ගන්නවා. ජීවත් වෙන්න පමණක් පිළිසරණක් වෙන පහසු පිළිසරණක් වෙන දේවල් අල්ලගෙන අපි ඊර්ෂ්‍යාකම් කරනවා, මරා ගන්නවා, ගහ ගන්නවා. බුදුරජාණන් දේශනා කළේ ඒකයි. ඒතර සීලේ පිහිටා ඒ දේවල් අතහැරලා, සීලේ පිහිටා අතහරින්න ඕන දේවල් අතහැරලා ඊටු ටික කොහොමද එතකොට මේ යෝනිසෝ මනසිකාරේ පිහිටමින් අයෝනිසෝ මනසිකාරේ ගඟින් ඊතර වෙලා යෝනිසෝ මනසිකාරයෙන් ඉපැද්දිය යුතු මහා කුසල බලවේගයක් මානසිකත්වය තුළ. එතකොට ඒකට තමයි යෝනිසෝ මනසිකාර තියෙන පින්වත්නි අපි. මිසේ මහන්නේ නිසා පින්වත්නි මේ ලැබුණු ජීවිතේ අපිට මේ පිනිසමයි තියෙන්නේ මං හිතන හැටියට. අපි ඉතින් මේ අපේ මෝඩකමට, අඥානකමට අපි බාහිර ලෝකයේ දේවල් වල විතර 100% පැටලලා හිටියට මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච කාලෙක සැබවින්ම අපට කරගන්න පුළුවන් උපරිම දේ මේ පින රැස් කරගන්න, කුසල් වඩා ගන්න, සීල සම්පත්තිය දියුණු කරගන්න පුළුවන් තරම් කැප වෙන්න ඕන. මොකද මේ දේවල් අසන්න ලැබෙන කාල පරිච්ඡේදය හරි අඩුයි. මහන්නේ යම් මේකින් ඒතර මේ විදිහට සංස්කාර අනිත්‍ය වෙලා යනවා, අස්වැසිල් රහිතයි. නිසා පින්වත් මහන්නේ මේව හිත හිතා නොයැලෙන්න, නිදහස් වෙන්න. පින්වත් මහන්නේ යම් මේකින් දීර්ඝ කාලයක් යෑමෙන් කිසියම් කාලයක 6 වෙනි සූර්යයා පහළ වේද ඉබුදු කාලයක් එනවා. ඒතර මොකද ඉන්නේ? මහ පොළොව උඩ වතුර නැහැ. මහා පෘථුවිය සිනේරු පර්වත රාජයා දුන් දාන පටන් ගන්නවා කියන පින්වත්. වතුර නැහැනේ. බලවත් දුන් දමනවා කියන, අතිශයින් දුන් දමනවා කියන. යම්සේ කුඹල් කරුවෙක් උඳුනක ගිනි දල්වන්නේ දල්වද්දී මොකද වෙන්නේ පින්වත්? පළමු දුම දමයිද?
බලවත්ව දුම්දමයිද අතිශයින් දුම්දමයිද මහානි එසේයින් 6 වෙනි සූර්යාගේ පහළ වීමෙන් මහා පෘථුවිය සිනේරු පර්වත රාජයා දුම්දමනවා කියනවා. බලවත්ව දුම්දමනවා කියනවා. අතිශයින් දුම්දමදමා දමදමා. හිතට අපි කොට්ටු කරපු ඉඩම් වලට මොන වෙයිද පින්වත්නි? අපි කොහේ ඉඳීද එතකොට ඒ කාලය වෙනකොට? ගහගත්තනම් මරාගත්තනම් ඊර්ෂ්‍යාකම් කළා නම් ඒ හදාගත්තු මානසිකත්වෙත් එක්ක අපි යන තැනක් තියෙනවා පින්වත්නි. මම ඒක ඔබට අන්තිමට කියන්නම්. මහන්නි මෙන්න මේක සිහි කර කර වාසය කරන්න. මේකින්ම තේරුම් ගන්න කියනවා. මේ හේතුන්ගෙන් හටගත්තු ලෝකේ දැන් මේ මහා සා පෘථුවිය, මේසා විශාල පෘථුවිය. මේසා මහා ආපෝ ධාතුවත් වෙනසලා යනවා නම් මේ ස්වල්පයක් කයි තින ආපෝ ධාතුව ගැන කවර කතාවද? ඒ නිසා මේ ගැන සිහි කර කර පින්වත් මහණනි නොයැලෙන්නමයි වටින්නේ. කලකිරෙන්නමයි වටින්නේ. නිදහස් වෙන්නමයි පින්වත් මහණනි වටින්නේ. මහන්නි යම් මේකින් දීර්ඝ කාලයක් ඇවෑමින් කිසියම් කාලයක සත්වෙනි සූර්යෙක් පහළ වෙයිද එබඳු කාලයක් එනවා. මහන්නි සත්වෙනි සූර්යාගේ පහළ වීමේ මහා පෘථුවිය සිනේරු පර්වත රාජයා ගිනි ගන්නවා කියන පින්වත්නි. මේක තනිකර ගිනි ජාලාවක් මහා පෘථුවිය. එකම ගිනි ජාලාවක් කියන. මහන්නි මේ පෘථුවිය සිනේරු පර්වත රාජයා ගිනිගන්නේ දැවෙන්නේ සුළඟින් උඩ ඇදෙන ගින්න බ්‍රහ්ම ලෝකෙ දක්වාම පැතිරලා යනවා කියන පින්වත්. ඒතර බ්‍රහ්ම ලෝකෙ දක්වා පැතිරලා යන නම් පින්වත් මේ පහළ ලෝක ගැන කවර කතාවද එතකොට? අනිතර පහළ ලෝක කොහොම උතර වෙනසිලා යනවා. දැන් බාහිර රූප ධාතුව ගැන කතා ඉවරයි එතකොට. සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු ඔක්කොම වෙනසි යනවා පින්වත්නි. ආයි කතාවක් නැහැ ගැන. හැබැයි අපි ඉවර වෙන්නේ නැහැ පින්වත්නි. අපිට මොකද වෙන්නේ? හෝතිකෝසෝ වාසෙට්ටෝ සමයෝයන් කදාචි කරහති දීගස් අද්දුනෝ අච්චයේන අයන් ලෝකෝ සංවට්ටති. දීර්ඝ කාලයක් ඇවෑමෙන් කිසියම් කාලයක මෙන්න මේ විදිහට ඉරවල් හතක් පායලා මේ ලෝකෙ වෙනසෙන කාලයක් නැස්සිලා යන කාලයක් එනවා කියනවා. සංවට්ටමානෝ ලෝකේ යේබුයේන සත්ත ආබස්සරා සංවත්තනිකා හොಂತಿ. ලෝකෙ නැසෙන කල්හි බොහෝසෙයින්ම සත්‍යයෝ මොකද වෙන්නේ? බොහෝසෙයින්ම සත්‍යයෝ අර යාගේ මානසිකව රැස් වෙච්ච කර්ම චේතනා ධාරාවට අනුව කයින් වචනින් රැස් කරපු කර්මයට අදාළව ඒගොල්ලෝ යනවා පින්වත්නි සියලුම දෙනා සත්ව කියන ස්ත්‍රී පුරුෂ කතා ඉවරයි. ස්ත්‍රී පුරුෂ කතා ඉවරයි. දිව්‍ය කතා ඒ කතා ඔක්කොම ඉවරයි. එකම නම කියන්නේ ආබස්සර ලෝකෙට. තේ තත්ත හොಂತಿ මනෝමය. සියලු දෙනා මොකද මනෝමය ශරීරේ පීතිබක්කා ප්‍රීතිය තමයි භුක්ති විඳින්නේ. සයම්පබා අන්තලික්කා තමන්ගේ ශරීරයෙන්ම ආලෝකයක් විහිදෙනෝ ආකාශයේ සැරිසරමින් ඉන්නේ. හරි පුදුමයි. සිතින් සකස් වූ ජීවිතය ඇතුව ප්‍රීතිය අනුභව කරමින් තමන්ගේ සිරුරයෙන් අහසේ හැසිරෙමින් සොඳුරු ලෙස සිටමින් ඕන් ඊට පස්සේ අපේ එදා ඉඳලා ඉන්න තියෙන ඒ විදිහට තමයි පින්වත්නි. ඒතකොට මේ ලෝකෙට කියන්නේ මොකද්ද? ආබස්සර. ඔබට මතක ඇති ඊට පස්සේ දැන් අර බ්‍රහ්ම ලෝකේ සකස් වුණේ ආබස්සර ලෝකෙන් ඇවිල්ලා. මනුස්ස ලෝකේ සකස් වුණේ ඒ ආබස්සර කියන ලෝකෙ මේ දැන් මනුස්ස ලෝකෙ දැන් කවදා හරි දවසක ආයේ මේ පෘථිවිය වෙනසිලා ආයෙත් ඊට පස්සේ තියෙන ජලය ඒ අංශු එකතු වෙලා ආපහු මහා ජල ධාරාවක් සහිත ආපහු ගෝලයක් සකස් වෙනවා. තනිකරතර ජලය විතරයි තියෙන්නේ. පඨවි ධාතු වේවජ ආපෝ ධාතු ඔක්කොම මිශ්‍ර වෙලා හැදිච්ච ස්වභාවයක් තියෙනවා. මට මතකද අග්ගඤ්ඤ සූත්‍රය. ඒතර අර ආබස්සර අහසේ සැරිසරේ ඉන්න ප්‍රීතිමත් කයින් මේ සිතින් යුතු ආලෝක විහිදගත්තු කට්ටිය ආයෙත් ඊට පස්සේ කිට්ටු වෙනවා මේ ස්වභාවය දැකලා.
ආයිත් ඔබට මතකෙ ඇඟිල්ල ගහලා ලෙව කාලා ආයිත් මේ මහ පොළොවට තෘෂ්ණාවෙන් බැඳලා කොටසක් මහ පොළොවේ බැස ගන්නෝ. කොටසක් බ්‍රහ්ම ලෝකවල මේ විදියට ඒ තැන්වල ආයිත් ඒ විමාන සකස් වෙලා ආයිත් ඒ තැන්වලට එනවා පින්වත්නි. ඉතින් සත්වයාගේ පැවැත්මේ අවසානයක් නැහැ. ඇයි? සත්වයාගේ සිත් තුළ දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධය පරිපූර්ණ වෙලා නැහැ. දුකේ හට ගැනීම තෘෂ්ණාවයි කියලා අවබෝධයක් නැහැ. තෘෂ්ණාව ඉතුරු නැතුව හිතවල තියෙන තෘෂ්ණාව ඉතුරු නැතුව නිරුද්ධ වෙනකොට මේ දුක නිරුද්ධයි කියන අවබෝධය නැහැ. මේ හිත තුළ සම්මා දිට්ඨිය වැඩෙනකොට තෘෂ්ණාව දුරු වෙනවා. සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වැඩෙනකොට මේ තෘෂ්ණාව දුරු වෙනවා කියලා අවබෝධයක් නැහැ. ඒ අවිද්‍යා අන්ධකාරයේ පවතින නිසා අන්නේ අවිද්‍යා අන්ධකාරයෙන් ඉන්න සත්වයාගේ චිත්තසංතානෙ මොකද වෙන්නේ? ඇහැයි බාහිර රූපයයි එක් එකතු වෙනකොට ඒව දැනගන්නකොට ඒ කරුණු තුන පවතිනකොට කියන ස්පර්ශය. ඒ ස්පර්ශය මොකද වෙන්නේ? තමන්ගේ හිතේ සතුටක් උපදිනකොට ඒ හිත ඇතුළෙම මොකද වෙන්නේ? තෘෂ්ණා ගඟ ගලනවා. දුකක් උපදිනකොටත් තෘෂ්ණා ගඟ ගලනවා. උපේක්ෂාවක් උපදිනකොට තෘෂ්ණා ගඟ ගලනවා. ඒ ස්වභාවයේ අවසානයක් නැහැ. ඒ ස්වභාව අවසන් වෙන්නේ දුක නම් වූ ආර්ය සත්‍ය තමන්ගේ හිතේ පරිපූර්ණ ප්‍රත්‍යක්ෂ වැටහීම ඉපදිච්ච දවසට. එතකොට මේ ස්පර්ශය ඇති වෙන බව පේන්න පටන් ගන්නවා. ස්පර්ශයෙන් සැප ඇති වෙනව පේන්න පටන් ගන්නවා. සැප විඳීම ඇති වුනහම තමන්ගේ ආධ්‍යාත්මික තෘෂ්ණා ගන්නව පේන්න පටන් ගන්නවා නම් අන්න විද්‍යාවස පහළ වෙලා. ධම්මස පහළ වෙලා. ඒ ධම්මස පහළ නොවන තාක්කල් තෘෂ්ණාවෙන් ආධ්‍යාත්මික උපාදාන දාන වෙච්ච ගමන්ම මොකද වෙන්නේ? අන්න මේ චේතනා සකස් වෙන උපතක් පිනිස. ආයත ඒ සත්‍යය ඊට දාල උපතක් කරා යනවා. අවසානයක් නැහැ. හැබැයි හරි ආශ්චර්යයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. දැන් මේ බාහිර ලෝකෙ මේ විදිහට වෙනසෙද්දී බුදුරජාණන් දේශනා කළා. එතන මේ මහා පෘථුවිය මොකද වෙන්නේ? මහා ගිනි ජාලාවක්. මහන්නේ මේ පෘථුවිය සිනේරු පර්වත රාජයා ගිනි ගන්නේ, දැවෙන්නේ, සුළඟින් ඇදින ගින්න බ්‍රහ්ම ලෝකෙ දක්වාම පැතිරි යනවා කියන. ඒ තරම් විශාලයි. උසට පැතිරෙනවා. මහන්නේ ගිනි ගන්නා කල්ලි, දැවෙන කල්ලි, වෙනසෙන කල්ලි ඒ මහා ගිනි කඳෙන් මැඩෙන්නා වූ සිනේරු පර්වත රාජයාගේ යොදුන් 100 ගණන් උස ඇති කඳු විනාශ වෙනවා කියන. යොදුන් 200 ගණන් උස කඳු විනාශ වෙනවා කියන. යොදුන් 300 ගණන් උස කඳු විනාශ වෙනවා කියන. යොදුන් 400 ගණන් උස කඳු විනාශ වෙනවා කියන. යොදුන් 500 ගණන් උස කඳු මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. මහණි ඇවිලෙන්නා වූ, දැවෙන්නා වූ මහ පොළොවේ සිනේරු පර්වත රාජයන්ගෙන් අලුහා දැලි පෙපෙන්න පටන් ගන්නවා කියන. අලු දැලි පේන්නේ නැහැ කියන. මහණි ගිනිගෙන දැවෙන ගිතලක් හෝ තෙලක් හෝ අලු හෝ දැලි හෝ පේන්නේ නැහැ කියන. එසේම ගිනි ගෙවෙන දැවෙන මේ මහ පොළොවේ සිනේරු පර්වත රාජයේ අලු පේන්නෙත් නැහැ, දැලිත් නැහැ. මහා ගිනි කඳක් විතරයි. මෙසේ මහණනි දැන් මේ පොළොවට නේද අපි මේ කා කොටා ගන්න. මේ පොළොව අතහැර ගන්න බැරුව නේද මේ අනිත් අයට අඩත් තේට්ටම් කර කර අපි මේ ඉන්නේ. ඊර්ෂ්‍යාකම් කරන්නේ. ಗುಣ මකන්නේ. කොහේ යන්නද පින්වත්නි අපි? අන්තිමට අපිට ඉතුරු වෙන්නේ ඊර්ෂ්‍යාව විතරයි. ක්‍රෝධය විතරයි. මාන්නය විතරයි. දුෂ්ටකම් විතරයි. වංචාව විතරයි මේ හිත පුරෝගන්නේ. ඊට අදාළව ඊට පස්සේ අපි මේ ලෝකෙට කැඳාගෙන යනවා පින්වත්නි. කය අතහරිනකොට අර මානසිකත්ව තුළ හදාගත්තු ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, වංචා, ගුණමකුකම් අර මහා අකුසල් ගොඩෙන් අපි ඇදගෙන යනවා. ඒක වළක්වන්න කෙනෙක් නැහැ. ඒක වළක්වන්න ගෙවල්, දොරවල්, යාන, වාහන, හිතවතුන්ට බෑ. එහෙනම් මේ වෙලාවේ තමන්ගේ හිත ක්‍රෝධයට යට වෙන එක වළක්වන්න තියෙන බාහිර කෙනෙක්ද? තමන්ගේ සිහිය විසින්ද?
තමන්ගේ සිහිය විසින්, වීරිය විසින්, ප්‍රඥාව විසින් වළක්වන්න පුළුවන්කම තියෙනවා. ඒක වෙන කෙනෙකුට කරන්න බෑ. තමන්ගේ හිතේ හටගන්න ක්‍රෝධය දුරු වෙනවා නම් දුරු වෙන්නේ එක්ක හිතේ උපද්දන සම්මා දිට්ඨිය, වීරිය, සිහිය, ප්‍රඥාව කියන මේ ගුණ ධර්මයකින්ම හිත නිවන්න පුළුවන්. එහෙනම් බලන්න මේ ගුණ ධර්මයකින් හිතේ හටගන්න අකුසලෙන් නිවන්න පුළුවන්. ගුණ ධර්මයකින් නම් හිත නිවන්නේ මේ කියන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා එක්ක සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සිහිය, ප්‍රඥාව මේ උපදිනකොට අර මොකද වෙන්නේ? අකුසලේ දුරු වෙලා යනවා. එහෙනම් පින්වත් දුගතියට යන එක වළක්වන්නේ කුමකින්ද? මේ කියන කුසලයේ විසින්මයි. ජීවත් වෙලා ඉඳිද්දිමත් හිතේ හටගන්න අකුසල් ගඟ නිවන්න වීරියක් ඕන නම් ඒ අකුසල් ගඟෙන් හටගත්තු ලෝකෙට ඇදගෙන යන එක වළක්වන්නෙත් වීරියෙන් සිහියෙන්ම බව ඔබට තේරෙන්නේ නැද්ද? එහෙනම් ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් මේ ජීවත් වෙලා ඉඳිද්දි අපිට වීරිය, සිහිය, ප්‍රඥාව උපද්දලා ධර්මයේ සිහි කළා සතර පායට ගෙනියන අකුසලේ දුරු කරන්න පුළුවන් නම් ඒ කුසලයමයි Taman දුගතියට යන එකකින් වළක්වන්නේ. එහෙනම් Tamanට තමන්ම නේද පිළිසරණ හදාගන්න තියෙන්නේ. ධර්මයේ නේද Tamanට පිළිසරණ හදලා දෙන්නේ. ඒ වීරිය කියන්නේ ධර්මයක්. සිහිය කියන්නේ ධර්මයක්. ප්‍රඥාව කියන්නේ ධර්මයක්. ශ්‍රද්ධාව කියන්නේ ධර්මයක්. කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ ධර්මයක්. යෝනිසෝ මනසිකාරය කියන්නේ ධර්මයක්. සමහරවිට මේ බණ අහනකොට මහා ප්‍රශ්නකින් සමහරලාට පීඩාවෙන් වාඩි වෙන්නේ නැගිටිනකොට ඔක්කොම ටික ඉවරයි සමහර විට. එහෙනම් මේ නිව්වේ කුමකින්ද? කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් හිත නිව්වා. සමහරට ඒ වෙලාවේ මැරුණනම් ඒ අකුසලෙන් ඔබ දුගතියට ඇදගෙන යනවා. එහෙනම් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට යෝනිසෝ මනසිකාරයෙන් ශ්‍රද්ධාවෙන් ඔබේ හිත නිවල දැම්මා නම් එහෙනම් ඒ ඇසුර එහෙනම් ඒ ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය කුසල් එහෙනම් ඒවා. එහෙනම් ඒ කුසලයේ තමයි මේ වෙලාවෙත් ඔබේ හිත නිවලා ඔබේ හිත සුගතියට යන විදිහට ප්‍රතිපදාවට තමයි ගෙනාවේ. එහෙනම් ඔබ දුගතියට යන ප්‍රතිපදාව අත්හැරෙව්වා එහෙනම්. එහෙනම් මේ ධර්ම දානය කියලා කියන්නේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුල සතර පායට ගෙනියන ස්වභාවය සංසිඳවලා සුගතියට ගෙනියන ප්‍රතිපදාව නිර්මාණය කරනවා පින්වත්නි. ධර්ම දානය. එහෙනම් ඒ පින තමන් කළා නම් සසරට ඒ පින තමන්ට අනුග්‍රහ කරනවා. තමන් අකුසලයේ වෙලි දුගතියට බැඳිච්ච සිතකින් වාසය කරද්දී තමන්ගේ හිතේ දුගතියට ගෙනියන බැමි ලිහලිහා සුගතියට යන ප්‍රතිපදාවේ රඳවන උපකාර තමන්ට සලස්වන්නේ තමන් මේ රැස් කරන පින විසින්. තමන්ගේ උපකාර කළා නම් තමන්ට ඒක සැලසෙනවා. ධර්ම දානයක ආශ්චර්යය. බුදුරජාණන් දේශනා කළ පින්වත් මහණෙනි නිසා මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාර අනිත්‍යයි, අස්තිරයි, අස්වැසිලි රහිතයි. ඒ නිසා මේ ගැන නොයැලෙන්නමයි වටින්නේ. කලකිරෙන්නමයි වටින්නේ. නිදහස් වෙන්නමයි පින්වත් මහණනි වටින්නේ. මහණනි එහිලා මේ මහා පෘථුවිය සිනේරු පර්වත රාජයා ගින්නෙන් දැවෙන්නේ වෙනසින්නේ කියන කාරණාව මෙහෙම දෙයක් නොවෙනවා කියන කාරණාව මාර්ගඵලලාභී ශ්‍රාවකෙක් කැරෙන්නට වෙන කවුරුනම් විශ්වාස කරන්නද කියලා අහනවා. ඒ කියන්නේ මේ කිව්ව පරම සත්‍ය ගැන විශ්වාසයක් ඇති වෙන නම් ඇති වෙන්නේ කාටද පින්වත්නි? මාර්ගඵලලාභී ශ්‍රාවකෙකුට විතරයි. අනිත් අය ලීසියෙන් මේ ගැන විශ්වාසය උපද්ද ගන්න බෑ. විශේෂයෙන් අද යුගයේ කොහොමත් බෑ. මේ නවීන විද්‍යාව තුළ ජීවත් වෙන්න ඉන්න අයට. ඕකට තර්කානුකූල පුස් අදහස් මේක ඇහිච්ච ගමන් දාන 1000ක් ඉඳී පින්වත්නි. 1000ක් ඉඳී. ඒ තරම් අසත්පුරුෂ ලෝකයක් ඔබට ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. ඒ නිසා පින්වත්නි භාග්‍යතුන් අන්න එකයි කියන්නේ බුදු කෙනෙක්ගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව විශ්වාසය උපද්දන එක කොච්චර දුෂ්කරද? ඔබ හිතනවා මේක ලේසි කියලා. මේක මේ ලෝකේ ඉතා අති දුෂ්කර කාරණාවක්.
මේ විදියට මේ මහ පොළොවෙන් සකස් වෙච්ච ආපෝ තේජෝ වායෝ ධාතුවෙන් සකස් වෙච්ච මේ ලෝකේ වෙනසිලා යද්දී අපේ ජීවිතවල මේක අවසන් වෙලා යන්නේ මනෝමය කයක් සහිතව අපි වාසය කරන ඒ තැන්වල ගිහිල්ලා. ඒතර මේක අවසන් වෙන්නේ කවදද පින්වත්නි? ඒක අවසන් වෙන විදිය බුදුරජාණන් වහන්සේ දකිනවා කොහොමද? අන්න මම ඔබට කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒක මේ ලෝක සූත්‍රයේ තියෙන කතමෝච බික්කවේ ලෝකස් අත්තංගමෝ. කොහොමද පින්වත් මහන්නේ මේ ලෝකෙ නිදහස් වෙන්නේ? ඔන්න ඔහු තේරුම් ගන්නෝ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥාන. ඇසයි රූපයි නිසා ඇසේ විඥානෙ උපදින බව පේනවා. ඒක විද්‍යාවටයි තියෙන්නේ. තින්න සංගති පස්සෝ. ඇහැයි රූපයි විඥාන එක තුළ දැන් ඇසේ ස්පර්ශ තියෙනවා කියලා ඔහුට සිහියට ප්‍රඥාවට පේනවා දැන්. පස්සපච්චය වේදනා. ස්පර්ශයෙන් හිතේ සැප උපදිනවා කියලා පේනවා. ඒක විද්‍යාවටයි තියෙන්නේ. ස්පර්ශය නිසා හිතේ දුක ඇති වෙනවා පේනවා. ඒක විද්‍යාවටයි තියෙන්නේ. ඇහැයි රූපයි විඥාන එක තුනට හිතේ උපේක්ෂාව ඇති වෙනවා පේනවා. ඒක විද්‍යාවටයි තියෙන්නේ. ඊළඟ සාමාන්‍ය සත්‍ය ස්වභාවය මොකද්ද? වේදනා පච්චය තණ්හා. වේදනාවෙන් සාමාන්‍ය ස්වභාවය තමයි තණ්හාව උපදිනවා. හිතේ සතුට උපදිනකොටම මේ හිතේ තැවිරලා තියෙන තණ්හාව මොකද වෙන්නේ? තණ්හාවත් එක්ක මිශ්‍ර වෙන්න පටන් ගන්නවා. ඒ තණ්හාව වැඩිෙන්න පටන් ගන්නවා. හිතේම තියෙන දෙයක් වැඩි වැඩි යනවා. අන්න ඒක පේන්නේ විද්‍යාවට. මේ සිද්ධිය පේනව කොහොමද? විද්‍යාවටද? විද්‍යාවෙන් යුතු කෙනාට මේක පේනකොට මොකද වෙන්නේ? තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධා. මේ තණ්හාව දැක දැක සැප විඳීමක් විඳිනකොට දුකක් විඳිනකොට උපේක්ෂාවෙන් යුතු වාසය කරනකොට තණ්හාව ඇතුලේ ගලනවා කියලා දැක දැක මොකද්ද කරන්නේ? වීරියෙන් මොකද්ද කරන්නේ? ඒක දුරු කරගෙන මහන්සි ගන්නවා. වීරියෙන් දුරු කරනවා ඒක. දැන් සරල කාරණාවක් හිතන්න ඔබේ හිතට යම් කෑමක් දැක්කට පස්සේ කන්න ආස හිතුනට පස්සේ සමහර වෙලාවට ඒක හිතේ උඩු දුව තියෙනවා. සමහරලාට ඒක ඇති වෙද්දිම නැති කරගත්තු අවස්ථා නැද්ද ඔබ? එහෙම තියෙනවනේ. ඒ වගේ සමහර දේවල් වලට ඒ වගේ ආසාවල් ඇති වෙලා එකපාරට නැති කරගත්තු අවස්ථා නැද්ද ඔබ? තියෙනවනේ. එහෙනම් ඒ කියන්නේ ඒක නැති කරගන්න පුළුවන් නේ. නැති කරගන්න පුළුවන් නේ එහෙනම්. ඒ වගේ ලාමක පැතුම් ඇවිල්ලා ඔබ නැති කරගත්තු අවස්ථා නැද්ද කල්පනා කරලා? ඒ කියන්නේ එහෙනම් පුළුවන් නේ. එහෙනම් මේ කියන කාරණාව ප්‍රඥාවෙන් දැක්කොත් ඒ ප්‍රඥාවන්ත ශ්‍රාවකයාට ඒක නැති කරගන්න පුළුවන්. බැරි නම් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම දුරු කරපු ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනයේ අතීතයේ වැඩ සිටියා. අන්න මොකද්ද කියන්නේ? පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා. ඊට පස්සේ මොකද වෙන්නේ? තස්සායේව තණ්හාය. ඒ හට ගන්න තණ්හාව අශේෂ. හැබැයි දුරු කළා මොකද කරන්නේ? අශේෂ කියන්නේ ශේෂයක්වත් නැතුව විරාග නොයලුණු සිතින් නිරෝධ නිදහස් වෙච්ච සිතින් අශේෂ විරාග නිරෝධා. එහෙම මොකද වෙන්නේ? දැන් සිහි කල්පනාවෙන් ඉඳ නොයලීමෙන් හිත නිදහස් කර ඉන්නකොට මොකද? උපාදාන නිරෝධෝ. අර ග්‍රහණය වෙලා යන ස්වභාවය හිතේ නිරුද්ධ වෙලා යන පටන් ගන්නවා කියනවා. උපාදාන නිරුද්ධ වෙනකොට මොකද වෙන්නේ? යම් දෙයකට උපාදාන නිරුද්ධ නම් අන්න ඒකට කෙලෙස් සහගතව හිතේ උපදින කර්ම සකස් වීම නිරුද්ධ වෙලා යනවා. විපාක විඳීම පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙලා යනවා. හිත ඇතුළු විපාක විඳීම පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනකොට මොකද වෙන්නේ? එහෙම කෙනෙක් ආයි උපතක් කරා යන්නේ. කල්පනා කරලා බලන්න මේ ජීවිතේ තමන්ගේ ආධ්‍යාත්මය තුල කිසි දෙයකට ග්‍රහණය වෙන ස්වභාවයක් නැත්තම් මේ කය අතහැරියා කියලා ආයි තවතනක අල්ලන්නේ නැහැ නේ පින්පත්. මෙතනත් ජීවත් වෙලා ඉඳි සියල්ලකින්ම නිදහස් වෙලා නම් ඉන්නේ. නිදහස් වෙනවා නම් නිදහස් වෙන්නේ පඨවි ධාතුවේ. ආධ්‍යාත්මය නිදහස් වෙන නිදහස් වුණොත් ආපෝ ධාතුවේ. නැත්තම් තේජෝ ධාතුවෙන්. නැත්තම් වායෝ ධාතුවෙන්. එහෙම නැත්තම් විඥාන ධාතුවෙන්. එහෙම නැත්තම් ආවකාශ ධාතුවෙන්. ඔය ටික තමයි බැඳින්නේ. ඔය ටිකින් සම්පූර්ණ නිදහස් වෙලා නම් තියෙන්නේ. ආය ඔය ටික අල්ලයිද? අල්ලන්නේ නැහැ. එහිමයි පින්වත්නි. සැබෑ ලෝක නිරුද්ධ වීම සිද්ධ වෙන්නේ. අර විදියට
පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුලින් සකස් වෙච්ච මේ මහ පෘථුවියෙන් යුතු මේ ලෝකය වෙනසිලා යද්දී ඒ අපේ ජීවිතේ වල අවසන් වෙලා යන්නේ. ඒක අවසන් වෙන්නේ එක දෙයක් ඉදිරියේදී තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාස කරන්න පුළුවන් හිතක් ගොඩනැගුණාද යම් දවසක. ආන් ඒ කෙනාට මේ කියන බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ සැබෑ ලෝක නිරෝධයට යන්න පරම දුර්ලභ භාග්‍ය උදා වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ දුර්ලභ භාග්‍ය තමන්ගේ ජීවිතේ උදා කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිත කස්සිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 293 තම්මැන්නාගම තමුත්තේ ගමන පදිංචි පින්වත් ඩී.එම්. සමන්ත දසනායක පින්වත් මහත්මයා විසින්. ඉතින් මේ රැස්වන උදාාර පින ගටීකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දිවිඳුන්, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු, ඒ වගේම සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝදු තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින මේ දහම්මග විවර කළ දුන්න පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපෙන මහා සංඝරත්නයට, ඒ වගේම උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුන උදාාර පින 2021 දෙසැම්බර් 27 දිනට මිය පරලෝක වසර 4ක් සපිරන ඩී.එම්. ඩිංගිරි බණ්ඩා දසනායක පියාණන්ට, වසර 23කට පෙර අකල් මරණයකට පත් වූ එස්.ඒ. නිමල් ප්‍රේමසිරි පින්වත් මහත්මයාට, ඔබ අප නමින් මිය පරලෝකී සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින සුජීවත් සිටින ආර්.ජී. කරුණාවති මෑණියන්, ඩී.එම්. චන්ද්‍රසිරි දසනායක, ඩී.එම්. කාන්ති දසනායක, ඩී.එම්. අනුර දසනායක, ඒ වගේම ඩී.එම්. කුසුමාවති, ඩී.එම්. නිමල්සිරි දසනායක, ඩී.එම්. සමන්ත දසනායක, පවුලේ දරුවන්ට, මුණුපුරු මිනිපිරියන්ට, ඒ වගේම පින්වත් තම්මැන්නාගම තමුත්තේගම පදිච්ච ඩී.එම්. සමන්ත දසනායක පින්වත් මහත්මයා ඇතුළු ඒ පවුල්වල සියලු දෙනාට, දුවා දරුවන්ට, රට සුරකින සියලු රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනා සුවපත් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ටත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.